අද දවසේ මේ පින්වත් හැම දෙනෙක්ම සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කරුණු රැසක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පෙරම ඔබ හොඳට මතක තබා ගත යුතු කරුණු කීපයක් තියෙනවා. ධර්මය අවබෝධ කරන්න නම් බාහිර අංග හැටියට කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබිය යුතුයි. කල්යාණ මිත්‍රයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නට ඕනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න නම් අහන්න ලැබුණට මදි. තමන් තුළ තමන්ගේ ජීවිතය තුළත් කරුණු දෙකක් පිහිටව ගන්නට ඕන. පළවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. දෙවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මානුකූලව ජීවත් වීමේ දක්ෂතාවය. එතකොට මේ සද්ධර්මයේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහද්දී අහන්න ලැබෙද්දී යෝනිසෝ මනසිකාරය යෙදෙන්න නම් තමන් තුළ මේ කරුණ තියෙන්නට ඕනේ. පළවෙනි එක තමයි ධර්මය ඇසීමේ අප්‍රමාණ ආසාවක් හිතේ තියෙන්න ඕනේ. දැන් මේ ආසාව ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. දෙවෙනි එක තමයි ධර්මයක් ඇහෙද්දී තමන්ගේ අවධානය කන් යොමු කරගෙන අවධානය පිහිටවාගෙන දේශනාව අවසන් වෙන කල්ම ධර්මයේ ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්නට ඕන. තුන්වෙනි කාරණේ හිතේ අදිෂ්ඨානයක් පිහිටව ගන්නට ඕනේ. මේ ධර්මයේ මං අවබෝධ කරගන්නවා. මේ ධර්මයේ මගේ ජීවිතයට ගලප ගන්නවා. මම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් වෙනවා කියන අදිෂ්ඨානය තමන් තුළ තියෙන්නට ඕනේ. ඒතර පළවෙනි එක ධර්මය ඇසීමේ ආසාව, දෙවෙනි එක හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම, තුන්වෙනි එක අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය. හතරවෙනි එක තමයි අත්හං ගන්හාති කියන අදාළ ධර්ම කරුණු ග්‍රහණය කරගන්නවා, මතක තියාගන්නවා. තමන්ගේ මතකේ ධාරණය කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මය අවබෝධ කරන්න නම් එයා අනවශ්‍ය අරමුණු ඔස්සේ හිත යන්න ඉඩ නොදී තමන්ගේ හිතට මතක් වෙන, දැන් ඔබ මෙතන බණ අහද්දී ඔබේ හිත නොයේක් අරමුණු ඔස්සේ දුවනවා. ඒක තමයි හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දුරංගමං ඒකචරං. මේ හිතට දුර ඈත ගමන් තියෙනවා. දැන් ඔබ මෙතන හිටියට සැනින් ඔබේ හිත ගෙදරට දුවනවා. දරු මල්ලන්ගේ ගෙවල් දොරවල් කෙරෙහි හිත යොමු වෙනවා. සමහර විට තව රටේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, නොයේක් දේවල් හිතට මතක් වෙනවා. නමුත් මේ එකක්වත් අවබෝධයට හේතු වෙනවද? නැහැ. ඒ නිසා අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්නට ඕනේ. අනත්තං රිංචති. අවබෝධයට හිත පිහිටවාගෙන අදාළ ධර්ම කරුණු මතක තියාගෙන අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්නට ඕනේ. මෙන්න මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. අද අපි මේ ලෝකයේ තියෙන මේ සත්ත්ව ලෝක සත්‍යයන්ගේ ජීවිතවලට ඇති වෙන බලපෑම්, මේ වගේ කරුණු කීපයක් කතා කරමු. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක විවේකයෙන් සිටිද්දී ආනන්ද හාමුදුරන්ට මතක් වුණා බුදුරජාණන් වහන්සේ මීට පෙර කලින් බුදු කෙනෙක් ගැන කියපු කතාවක්. මතක් වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කෙනා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට මතකයි තථාගතයන් වහන්සේ මේ දවසක් මාත් එක්ක කිව්වා සිකී කියලා මීට කලින් හිටපු බුදුරජාණන් වහන්සේ නමකට අබිබූ කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් හිටියා. ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් හිටියා සිකී බුදුරජාණන් වහන්සේට. ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ නම තමයි අබිබූ. මේ අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්‍යයන් එක කතා කරන්න පුළුවන්. 이르දියෙන්. දැන් මොගලන් හාමුදුරුවෝ 이르දිමතුන් අතර අග්‍රයි. අන්න ඒ වගේ අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට තිබුණ 이르දිමේ හැකියාවක් දසදහසක් ලෝක ධාතු. එක ලෝක ධාතුවක් නෙමෙයි, ලෝක ධාතු දසදහසක ඉන්න සත්‍යයන් එක්ක 이르දියෙන් කතා කරනවා. ඒ සත්ත්ව ලෝක එක්ක සම්බන්ධතාව පවත්වනවා. එතකොට පිටසක්වල ලෝක ධාතු එක්ක සම්බන්ධතාව පවත්වන 이르දිමේ හැකියාවක් තිබුණා. මේ සිදුවීම කියලා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි, ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට එවැනි හැකියාවක් පිහිටියානම් අනේ ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ නමකට
කොයිතරම් හැකියාවක් 이르දිමේ හැකියාවක් තියනවද කියලා අහනවා මේ විශ්වයේ තියෙන අනික් ලෝක ධාතු වල ඉන්න සත්‍යයන් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එකපාරට මේකට උත්තරේ දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අපමෙයයි. අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේ නිහඬව හිටියා. ආනන්ද හාමුදුරුවෝ දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන අනේ ස්වාමීනි අපි හරි ආසයි කියව ශ්‍රාවකයන් හැටියට තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. අභිභූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු වල ඉන්න සත්වයෝ එක්ක කතා කරනවා නම් තථාගත බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියනවද කියලා අහනවා ලෝක ධාතු වල ඉන්න පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතාව පවත්වන්න. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අපමෙයයි. ඇයි බුදුරජාණන් වහන්සේ එකපාරටම උත්තර දෙන්නේ නැත්තේ මේ වගේ ප්‍රශ්න වලට? ධර්මාවබෝධයේ පැත්තකින් තියලා ලෝක ධාතු ගැන හොයන්න යනවා. ඊට පස්සේ විශ්වය ගැන, ග්‍රහ තාරකා ගැන, ලෝක ධාතු ගැන ඕවා හොය ඉඳලා කිසිම අවබෝධයක් නැතුව මැරිලා යනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක සැනින් අවබෝධයට උපකාර නොවන මේ ලෝකයේ තියෙන අනෙක් කාරණා ගැන හෙළිදරව් කරන්නේ නැහැ. යම් සිදුවීමක් මුල් වුණොත් විතරයි උන්වහන්සේ හෙළිදරව් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයක් තියෙනවා. සමහර ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේලා එකෙල්ලේ පළවෙනි වතාවෙම පිළිතුරු දෙනවා. ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා කියන. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක් අහද්දී උන්වහන්සේ ඒ ප්‍රශ්නෙට එකපාරටම පිළිතුරු දෙනවා. ඒ අවබෝධයට උපකාර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවනට උපකාර වෙන ප්‍රශ්නයක් ඇහුවොත් ඒ සැනින් පිළිතුරු දෙනවා. සමහර ප්‍රශ්න තියෙන අවබෝධයට උපකාර වෙන්නේ නැහැ. නමුත් සද්ධාවට මේ ලෝකෙ ගැන දැනගන්න උපකාර වෙන ප්‍රශ්න. ඒ වගේ ප්‍රශ්න වලට තුන් වතාවක් යනකන් නිහඬව ඉඳලා තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ ප්‍රශ්නෙටත් ආනන්ද හාමුදුරුවෝ අහපු මේ ප්‍රශ්නෙටත් බුදුරජාණන් වහන්සේ තුන් වතාවක්ම නිහඬව හිටියා. ආනන්ද හාමුදුරුවෝ කොහොම බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය හොඳට අවබෝධ කරගත්ත කෙනෙක්. උන්වහන්සේ තමයි උපස්ථායක. ආනන්ද හාමුදුරුවෝ දන්නවා මේකට උත්තරේ ගන්න ක්‍රමය. තුන් වතාවක්ම ඇහුවට පස්සේ ඊළඟ වතාවේ පිළිතුරු දෙන බව දන්නවා. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ අහනවා "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි හරිය ආසයි කියව තථාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. ඒ නිසා බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියනවද කියලා ඇහුවා මේ පිටසක්වල ජීවීන් එක්ක මේ ලෝක ධාතු වලින් අනෙක් සත්‍යයන් එක්ක සම්බන්ධතාව පවත්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබ නැවත නැවතත් පුන තථාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්නය ඇහුවා. ඔන්න තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා. ආනන්ද හොඳට මතක තියාගෙන ධාරණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ තියෙන ලෝක ධාතු ගැන විස්තරයක් කරනවා. හොඳට මතක තියාගන්න මේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සූර්යාගේ ආලෝකයේ මේ විශ්වයේ යම් තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකයේ විහිදිලා යනවද? මේ හිරු සඳුකේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්‍යය උපදින ලෝක 31ක් තියෙනවා කියනවා. තල 31ක් තියෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල විතරක් සත්ත්ව ලෝක කීයද? 31ක් තියෙනවා. ඒ තමයි සතර අපාය. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. මනුස්ස ලෝකේ 5යි. දිව්‍ය ලෝක 6යි. යාමේ, තුසිතේ, නිම්මාන රති, පරිණිමිත වසවර්ති, තාවතින්සේ මේ වගේ දිව්‍ය ලෝක 6යි. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන ලැබලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල 4යි. එතකොට මේ ඔක්කොම 31ක් තියෙනවා. මේ 31 තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය වගේ 1000ක් මතක තියාගන්න කියෝ. ඒ වගේ 1000 ගුණයක්. ඒ 1000 තුල මේ වගේම සූර්යාව 1000ක් තියෙනවා කියෝ. චන්ද්‍රයෝ 1000ක් තියෙනවා කියෝ. මනුස්ස ලෝක 1000ක් තියෙනවා කියෝ. දිව්‍ය ලෝක 6 1000ක් තියෙනවා කියෝ. සතර අපායවල 1000ක් තියෙනවා කියෝ. එතකොට මේ තල 31 1000ක්
ඒ වගේම පවතින පරාසයක් මතක තියාගන්න කිව්වා. මේ 18ම මේ ලෝක ධාතු 18ම කියනවා කිව්වා සහස්‍රී ලෝක ධාතුව කියලා. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතු 1000 ප්‍රමාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද ඔය සහස්‍රී ලෝක ධාතුව ගුණ කරන්න කිව්ව දසදහසෙන් වැඩි කරන්න කිව්වා. එතකොට මේ 1000ක් දසදහසකින් ගුණ කරපුවාම කොච්චරක් එනවද? 10.6 වෙනි බලයක් එනවා. ඒ වගේ ප්‍රමාණයක් දිවි සහස්‍රී ලෝක ධාතු හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ ලෝක ධාතු සියල්ලෙම මේ විශ්වය තුල මේ වගේම හිරු සඳු, මනුස්ස ලෝක, සතර අපායවල දිව්‍ය ලෝක පවතිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද ඒ දිවි සහස්‍රී ලෝක ධාතු, ඒ කියන්නේ 10.6 වෙනි බලයක් එන ඒ ලෝක ධාතුවත් ගුණ කරන්න කියව තවත් දසදහසකින් 10.11 වෙනි බලයක් එනවා. ඒකට කියනවා ත්‍රි සහස්‍රී ලෝක ධාතු. මේ ත්‍රි සහස්‍රී ලෝක ධාතුව තමයි බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත් වෙන්නේ. බුදු කෙනෙක්ගේ විශේෂපතේ ගත්තොත් අනන්ත විශ්වයටම විහිදලා යනවා. මෙතනින් එහා චතුසහස්සී පංචසහස්සී හැටියට ලෝක ධාතු විස්තර කරගෙන යනවා. නමුත් බුදු කෙනෙක්ගේ විශේෂපතේ සීමාව බවට පත් වෙනවා ත්‍රි සහස්සී ලෝක ධාතු. මේකටම තමයි කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල කියලා. ඔබ අහලා ඇති කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවමින් දේශනා කරපු දේශනාවන් තියෙනවා. රතන සූත්‍රය. ඊළඟට ආටානාටි සූත්‍රය. මේ වගේ සූත්‍ර දේශනා බොජ්ජංග දේශනේ මේ වගේ දේශනා කීපයක් තියෙනවා. ඒ දේශනා කීපේ පමණක් මේ දසදහසක් ලෝක ධාතු වල විතරක් නෙමෙයි ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී කියන ලෝක ධාතු දක්වාම ආඥා පිහිටවලා තියෙනවා. ඒ බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රයේ බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේගේ ඊර්දි බලයෙන් උන්වහන්සේට පුළුවන් කිව්වා කැමතිනම් චූලනිකා ලෝක ධාතුවට, ඒ කියන්නේ සහස්‍රී ලෝක ධාතුවට, දසදහසක් ලෝක ධාතුවට ඉන්න සියලු සත්‍යයන් එක්ක සම්බන්ධතාව පවත්වන්න පුළුවන් කියලා ඊර්දියි. ඒ විතරක් නෙමෙයි කිව්වා බුදු කෙනෙකුට පුළුවන් කිව්වා ද්විසහස්‍රී ලෝක ධාතුවට. ඒකේ 10.6 වෙනි බලයක් දක්වා විහිදිලා යන ලෝක ධාතු වලට සම්බන්ධය පවත්වන්න පුළුවන් කියලා ඊර්දියි. ඒ විතරක් නෙමෙයි කිව්වා ආනන්ද තථාගතයන් වහන්සේ කෙනෙකුට ඊර්දි බලයෙන් ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේ ඉන්න සත්‍යයන් එක්කත් කතා කරන්න පුළුවන් කියලා. දැන් මේ දේශනාව කරද්දී ඇත්තෙන්ම සද්ධාාවක් තියෙන කෙනෙකුට නම් බුදුරජාණන් වහන්සේගේ ඊර්දිමේ හැකියාව ගැන ලෝකවිදූ ගුණය ගැන සද්ධාාවක් පැහැදීමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර සද්ධාාවක් ඇති වුණා. ආනන්ද හාමුදුරන්ගේ ඇඟේ ලොමු දැහැගත්තා. ඇඟ කිලිපොලාගෙන ගියා ඒ සද්ධාවට. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප්‍රමාණයි කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇහුවට පස්සේ මට පුදුමාකාර සතුටක් ඇති වුණා ස්වාමීනි. මට අදාහ ගන්න බෑ කිව්වා. මම පුදුම සතුටෙන් කිව්වා මේ කාරණා ටික අහගෙන හිටියේ. අන්න ඒ වෙලාවේ ඒ කතාව අහගෙන හිටියා උදායි කියලා ටිකක් නහයට අහන්න නැති භික්ෂුවක් හිටියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටවත් එච්චර කීකරු නැති අනිත් භික්ෂුන් වහන්සේලා එක්කත් නිතර ගැටුම් ඇති කරගන්න භික්ෂුවක් හිටියා. මේ උදායි හාමුදුර එකපාරටම ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඔයා මොකද මේ ඉදිමෙන්නේ? ඒ හැකියාව තියෙන බුදුරජාණන් වහන්සේට. ආනන්දට නෙමෙයිනේ. මේ ආනන්ද මොකද ඇහුවා මෙච්චර මේ අමුතුවෙන් කිලිපොලාගෙන ගිහිල්ලා මෙච්චර සද්ධාවකින් මේ සතුටු වෙන්නේ මොකටද? ඇහුවා ආනන්දට ඒ හැකියාවක් නැහැ නේ කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා හා උදායි කටවහ ගන්න කිව්වා. ඔය විදිහට කතා කරන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය ගැන ආනන්දගේ හිතේ මේ වෙලාවේ ඇතිවෙච්ච පැහැදීමම දිව්‍ය ලෝකවල උපදින්නත් සක්විති රජකම් ලබන්නත් ඒ පිනම හේතු වෙනවා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් ආනන්ද මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පාන කෙනෙක්. එතකොට බලන්න කෙනෙකුට බුදු කෙනෙක්ගේ බුදු ගුණයක් ගැන ඇති කරගන්න පැහැදීම කොයිතරම් සුගතිගාමී වීම පිණිසත් ධර්මාවබෝධය ලැබීමටත් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ ගැන විතරක් දන්න කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට තිබුණා පුදුමාකාර නුවණක්. උන්වහන්සේ අපට නොපෙනෙන තව බොහෝ ලෝකයන් ගැන උන්වහන්සේ අවබෝධ කරගෙන තිබුණා.
එතකොට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය, නිරය, තිරිසන් ලෝක, പ്രേත ලෝක මේ තල 31 ඇතුලේ තියෙන මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල තියෙන ලෝක ගැන විතරකුත් නෙවෙයි. දසදහසක් ලෝක ධාතු ගැන අවබෝධයක් තිබුණා. ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී ලෝක ධාතු ගැන අවබෝධයක් තිබුණා. එතකොට උන්වහන්සේට මේ විශ්වය ගැන පුදුමාකාර අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම කරුණු පෙන්වලා දුන්නා. ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීම පිණිස. ඉතින් මේ පින්වතුන්ට අද දවසේ මේ බුදු ගුණ ගැන හිත පහදවා ගන්න ගමන් අපේ කාගේ ජීවිතවලට බලපෑමක් එල්ල වෙන ඔබ දන්නවා නිරන්තරයෙන් මේ විශ්වය තුල තියෙන එක්තරා භයානක වදුරකින් නිදහස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඔබ දන්නවා මම මේ කාලය තුල නිරන්තරයෙන් ඔය අමනුෂ්‍ය බලපෑම් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා බලමු අපි බුදුරජාණන් වහන්සේ ආඨානාටිය දේශනාව තුළින් ආරක්ෂා වෙලා ධර්මාවබෝධයට යෑම පිණිස ශ්‍රාවකයන්ට පෙන්නපු ආකාරය ගැන. දැන් ඇත්තෙන්ම ගත්තොත් පින්වතුනි මේ යුගයේ තුල බුදුරජාණන් වහන්සේ මේ මහා සාල කියලා තියෙන අංගුත්තර නිකායේ දේශනය මේ දේශනාවේ සඳහන් වෙනවා අනාගතේ ඒ කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් අහන මහා සාල කියන බ්‍රාහ්මණය ස්වාමීනි දැන් ඉස්සර වගේ නෙමෙයි එන්න මිනිස්සු විශාල වශයෙන් මැරෙනවා. එන්න ගම් නගර ජන ශූන්‍ය වෙලා විශාල වශයෙන් මිනිස්සු මැරි යනවා. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? මැරෙනවා විතරක් නෙමෙයි ආයුෂත් අඩු වෙනවා. දැන් බලන්න ආයුෂ අඩු වීම ගැන. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 120යි ඒ කාලේ. ඒ කාලේ මේ සාමාන්‍ය ආයු අපේක්ෂණය 120යි. සාමාන්‍ය ආයු අපේක්ෂණය 120යි කියන්නේ ඊට වඩා වැඩිපුර ඉන්න පුළුවන්ද බැයිද? කලාතුරකින් පුළුවන්. දැන් බලන්න බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120යි. මහා කාශ්‍යප හාමුදුරුවෝ අවුරුදු 120යි. එතකොට අවුරුදු 120 තමයි සාමාන්‍ය ආයු අපේක්ෂණය. පින තියන අය ඊට වඩා වැඩිපුර හිටපු අය හිටියා. නිරෝගී සම්පත් ලැබපු අය. එතකොට අද බලන්න වර්තමානයේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව කීයද? ලංකාවේ කාන්තාවකගේ ආයු අපේක්ෂණය අවුරුදු 68ක් 69ක්. පිරිමින්ගේ 70 69 තියෙන්නේ. එතකොට ලංකාව තුල 70කට අඩු වෙලා. සමහර මැද පෙරදිග රටවල් අරන් බැලුවොත් ආයුෂ අවුරුදු 55 60 වගේ තියෙන්නේ. ලෝකේ ආයුෂ අඩුම රටවල් මොනවද? අප්‍රිකානු රටවල්. මධ්‍යම අප්‍රිකාවේ කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 38යි. පිරිමියෙක්ගේ අවුරුදු 39 40යි. උපරිම අවුරුදු 40 45 වෙනකොට මැරෙනවා. 8න් භාගයකට වැඩි ඒඩ්ස්. ඒකට මේ විදිහට ගත්තොත් කන්න නැතුව ඊළඟ නොයෙක් වසංගත ලෙඩ රෝග මේ වයින් විශාල වශයෙන් අප්‍රිකානු රටවල මිනිස්සු අඩු වයසෙන් මැරෙනවා. එතකොට මේ කෝටි 650ක් ඉන්න මේ මනුස්ස ලෝකේ ජනගහනය අතරින් මේ සියලු මේ රටවල් වල මිනිස්සු අරගෙන ආයුෂ සාමාන්‍යයක් ගත්තොත් බෙදලා මධ්‍යනයක් අරන් බැලුවොත් මේ වෙනකොට අපේ මිනිස් ආයුෂ කීයක් විතර අඩුද තියෙන්නේ? 60ක් විතර. අපි ගමු 60යි කියලා. එතකොට ඔන්න ඔබට මං හදන්නේ මේ ආයුෂ අඩු වෙන ආකාරය ගැන පෙන්වලා දෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු කීයද? 2552යි මේ තුන ලබන්නේ. එතකොට අවුරුදු 2552ක් ඇතුළත මිනිස් ආයුෂ කීයක් අඩු වෙලාද? අවුරුදු 120 ඉඳන් 60ට අඩු වෙලා. භාගයකින් අඩු වෙලාද නැද්ද අපේ ආයුෂ? භාගයකින් ආයුෂ අඩු වෙලා. එතකොට මේ ආයුෂ තව එන්නේ අනාගතයේ අඩු වෙයිද වැඩි වෙයිද? තව අඩු වෙනවා. වේගෙන් අඩු වෙනවා. ඔබ අහලා ඇති චක්‍රවර්ති සීහනාද කියන දේශනේ. අඩු වෙලා කීයට අඩු වෙනවද? අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. එතකොට බලන්න මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. දැන් මේ අවුරුදු 2552ක් ඇතුළත මිනිස් ආයුෂ 60කින් අඩු වුණා නම් තව අඩු වෙන්න තියෙන 50යි. කියන්නේ අනාගතයේ අවුරුදු 2000ක් 1500ක් 600ක් වගේ යනකොට මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා අවසන් වෙලා මෘග සංඥාවල් පහළ වෙලා මේ ලෝකයේම ලේවිලක් බවට පත් වෙලා අවසන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ දුස්සීල වීමෙන්. ගුණධර්ම පිරිහීමෙන් ආයුෂ පිරිහෙනවා.
ඉතින් මේත් එක්ක බැඳිච්ච ලෝකේ ජනගහනය අඩු වෙලා යන්න මුල් වෙන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි කියනවා මේ ලෝක සත්‍යයන් දුස්සීල වෙනකොට අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා එකිනෙකා ආගම් අනුව බෙදෙනවා, රටවල් අනුව බෙදෙනවා, ඉඩකඩම් අනුව වෙන් කර ගන්නවා, ගම් නගර අනුව බෙදෙනවා, ಜಾති කුල ගෝත්‍ර අනුව බෙදෙනවා. බෙදිලා නිකන් ඉන්නේ නැහැ. ආයුධ අතට ගන්නවා. ආයුධ තනාගෙන කණ්ඩායම් අනුව බෙදලා යුද්ධ කරගෙන දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙනවා. ගම් නියම් ගම් ජන ශූන්‍ය වෙලා යනවා. දැන් බලන්න ලෝකේ යුද්ධයක් නැති රටක් තියනවද? හැම රටකම ගත්තොත් යුද්ධ. දවසකට කීයක් කී දහහක් මැරෙනවද ලෝක යුද්ධ වලින්? එතකොට යුද්ධ නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතයේ ලෝක ජනගහනය වේගෙන් අඩු වෙන්නේ එක කාරණයක් යුද්ධ. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝකේ අනාගතේ මේ මිනිස්සුන් දුස්සීල වෙනකොට පොළොව වාසී දෙවිවරු කිපෙනවා. දේව කෝපයක් හට ගන්නවා. පොළොව ආශ්‍රිත දෙවියන්ගේ කිපීම නිසා දෙවියන් මිනිසුන් අතහැරලා ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට බාහිර පඨවි ආපෝ තේජෝ කියන සතර මහා ධාතු කම්පා වෙනවා. බාහිර පඨවි කියන්නේ මහා පොළොවට. ආධ්‍යාත්මික පඨවි කියන්නේ මේ ශරීරයේ තියෙන කේස් ලොම් නිය දත් ආදී කොටස් ගොරෝසු. බාහිර පඨවි කියන්නේ පොළොව. පොළොව කම්පා වෙනවා කියන්නේ භූමි කම්පා ඇති වෙනවා, නායාම් ඇති වෙනවා. එතකොට මේ පොළොවේ ඇති වෙන කම්පා වීම නිසා පඨවි ධාතුවේ කම්පාව නිසා දහස් ගණන් ලක්ෂ ගණන් මැරෙනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතේ මිනිස්සු දුස්සීල වෙනකොට බාහිර ආපෝ ධාතුවත් කම්පා වෙනවා. ආධ්‍යාත්මික ආපෝ කියන්නේ මේ කෙල, සොටු, මේ ශරීරයේ තියෙන වැగిරිලා යන ගලාගෙන යන දේවල්. බාහිර ආපෝ කියන්නේ ජලය. එතකොට ගංගා, මුහුදු ජලය, මේ ජලයේ කිපීම නිසා ගංගාවල් ගොඩ ගලනවා, මුහුදු ගොඩ ගලනවා, සුනාමි වගේ විපත් ඇති වෙනවා. ගම් වතුර ගලනවා. ඒ හේතුවෙන් අනාගතේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා ලෝකේ. ඊළඟට බාහිර තේජෝ ධාතුව කිපිලා මිනිස්සු මැරෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. විශාල නියඟ දුර්භික්ෂ ඇති වෙනවා ලෝකේ. පරිසර උෂ්ණත්වය ඉහළ යෑමෙන් මිනිස්සු මැරෙනවා. දැන් බලන්න සමහර රටවල් තියෙනවා උෂ්ණ කාලය එනකොට 100,000 ගණන් මිනිස්සු මැරෙනවා. දරා ගන්න බෑ. සෙල්සියස් අංශක 50 55 උෂ්ණත්වය වැඩි වෙන රටවල් තියෙනවා. අරාබි රටවලත් එහෙමයි. මේ උෂ්ණත්වය නිසා මිනිස්සු මැරෙනවා. ඊළඟට වායෝ ධාතුව කිපීමෙන් බාහිර වායෝ ධාතුව කිපිලා මැරෙනවා. වායෝ කියන්නේ සුළං, සුලි සුළං, කුණාටු මැරෙනවා. දැන් බලන්න එතකොට නායාම්, භූමිකම්පා, සුලි සුළං, කුණාටු, සුනාමි මේ ස්වාභාවික විපත් වැඩිවීමෙන් අනාගතයේ මිනිස්සු විශාල වශයෙන් මැරෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. දැන් අද බලන්න ප්‍රවෘත්ති අහලා බලන්න. කී දහහක් ලෝකේ මේ ගම් වතුරෙන් සුනාමි නොයේක් අනතුරු වලින් කොච්චර මැරෙනවද? එතකොට බලන්න මිනිස් ජනගහනය අනාගතයේ අඩු වෙන පළවෙනි කාරණේ එකක් යුද්ධ. දෙවෙනි එක ස්වාභාවික විපත්. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අනාගතයේ මිනිස්සු ගුණ ධර්මයන්ගෙන් පිරිහිලා යනකොට දුස්සීල වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියනවා. අර දුස්සීල මිනිස්සු අතරට යක්ෂ සේනාධිපතිවරු මොකද කරන්නේ? සැඩ යක්ෂයන් යකුන් මුදා හරිනවා. ඒ බලගතු අමනුෂ්‍යයන් යක්ෂයන් ඒ මිනිස්සු අතර ඇවිල්ලා අරක් ගන්නවා. ගම්වල යක්ෂයෝ අරක් ගන්නවා. නගර ජනපද අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. දැන් බලන්න විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. එතකොට මහා භයානක අමනුෂ්‍යයන්ගේ යක්ෂයන්ගේ ගොදුරු බවට විශාලා මහනුවර පත් වුණා. ඒ වගේ අනාගතයේ නොයෙක් ගම්, නියම් ගම්, නගර ජනපද අමනුෂ්‍ය ග්‍රහණයකට හසු වෙනවා. ඒ හසු වීමෙන් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. එතකොට වර්තමානයේ තුල මිනිස්සු මරණයට පත් වෙන ප්‍රධානම හේතු කාරණා තුනෙන් එකක් තමයි අමනුෂ්‍ය බලපෑම. යුද්ධ, ස්වාභාවික විපත්, ඊළඟට අමනුෂ්‍ය බලපෑම. මේ අමනුෂ්‍ය බලපෑම් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්කමේ තියෙනවා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට. තෙරුවන් සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ ගිය, ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහින් සිල්වත් ජීවිතයක් ගත කරන ආර්ය ශ්‍රාවකයන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආටානාටිය සූත්‍රයේ තියෙන මෙන්න මේ කාරණේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? ගිජ්ජකූට පර්වතේ. වැඩ සිටිද්දි මහා රාත්‍රී මේ ලෝකේ සිව් දිසාවල් පාලනය කරන දෙවියන් 4 දෙනෙක් ඉන්නවා. දිව්‍ය ලෝකවලට අධිපති කවුද? දෙදෙව් ලෝකට අධිපති අපි කතා කරන සක්‍ර දෙවිය.
මේ සක්‍ර දෙවියන් පාලනය කරන මේ ලෝකේ තුල මේ සිව් දිසාවල් පාලනය කරන්න පත් කරපු දෙවියන් 4 දෙනෙක් ඉන්නවා. උතුරු දිසාව පාලනය කරන වෛශ්‍රවණ දෙවියෝ. එතකොට මේ වගේ වෛශ්‍රවණ, විරූඪ, විරූපාක, වෛශ්‍රවණ, ත්‍රුදරාෂ්ට්‍ර කියන මේ සතරවරම් දෙවිවරු 4 දෙනා තමයි මේ ලෝකයේ උතුරු දිසාව, නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව කියන දිසාවල් 4 පාලනය කරන පාලක දෙවිවරු. මේ දෙවියන් යටතේ තමයි ඉන්නේ සියලු අමනුෂ්‍ය සේනාවල් ඉන්නේ මේ දෙවියන්ගේ අනසක යටතේ. උතුරු දිසාව තුල ඉන්න වෛශ්‍රවණ දෙවියන්ගේ පාලනයේ තමයි ඉන්නේ යක්ෂයන්. ඊළඟට නාග, කුම්භාණ්ඩ, ගහන්ධර්ව කියන මේ සියලු අමනුෂ්‍ය සේනාවල් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදුවොත් ඒ සියලු අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ පාලනය යටතේ ඉන්නේ. ඉතින් එදා ගිජ්ජකූට පර්වතයේට සතරවරම් දෙවියන් ඒ දෙවියන් යටතේ ඉන්න අමනුෂ්‍ය සේනාවන් පිරිවරාගෙන ඒ සිව් දිසාවල් වල ආරක්ෂාවල් දාලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. දැන් බලන්න අපිට හොඳට තේරුම් ගන්න කාරණා තියෙනවා. ඒ ආපු ආකාරයම බලන්න. ඒකේ තියෙනවා සතරවරම් දෙවිවරු ඉස්සල්ලාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා බොහෝම ගෞරවයෙන් ආගිය තොරතුරු කතා කළා එකත් පස්සක වාඩි වුණා. ඊට පස්සේ ආවා අනිත් ඒ අය අතර ඉන්න යක්ෂ සේනාව ආවා. සමහර යක්ෂයෝ ඇවිල්ලා ඒත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහොම ගෞරවයෙන් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කොහොමද ඉතින් තොරතුරු එහෙම කියලා කතා බහ කරලා වාඩි වුණා. සමහරව ආවා කතාවක් නැහැ ඈත තියාම වැන්දා පැත්තකට ගියා වාඩි වුණා. තවත් අය අර නිකන් ඇදගෙන ආවට ආවා. ඇවිල්ලා ඉවර වෙලා අපි බලා ගන්නම්කෝ කියලා ඒ වගේ අර බුදුරජාණන් වහන්සේත් එක්ක මේ නුරුස්සන ස්වභාවයෙන් වගේ වඳින්නෙත් නැතුව කතා කරන්නෙත් නැතුව පැත්තකින් ගිහලා වාඩි වුණා. ඉතින් මේ වගේ එක එක්කෙනා එක එක ස්වභාවයෙන් තමයි වාඩි වුණේ. ඒ වාඩි වෙලා ඔක්කොම සියලු අමනුෂ්‍ය සේනාවල් ඒ ආවට පස්සේ ඒ සේනාවල් 4 පාලනය කරන දෙවියන් අතර හිටපු වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ උතුරු දිශාව පාලනය කරන යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියෝ ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. වන්දනා කළ කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම තමයි වෛශ්‍රවණ. යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ යක්ෂයන් අතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිච්ච මහා බල සම්පන්න යක්කු ඉන්නවා කියෝ. ඒ වගේම තමයි කියව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපැහැදිච්ච තුනුරුවන්ට ගෞරවයක් නැති මහා බල සම්පන්න යක්කුත් ඉන්නවා කියෝ. ඒ වගේම තමයි කියවා මධ්‍යම අනුභවයක්කු ඉන්නවා කියව සමහර බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නවා කියව සමහරු ඉන්නවා කියව අපැහැදිලා. යක්ෂයන් අතර ඉන්න පහත්ම ඒ කියන්නේ නීච බලයෙන් අඩු යක්කු ඉන්නවා කියවා ඒ අය අතරත් කොටසක් පැහැදිලා ඉන්නවා කියව කොටසක් අපැහැදිලා ඉන්නවා කියව. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අමනුෂ්‍යයන් අතර යක්ෂයන් අතර විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමට වඩා අපැහැදිච්ච අය තමයි කියව වැඩි. ඒකට හේතුවක් තියෙනවා කිව්වා. හේතුව තමයි කිය බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දහම් දෙසනවා. නමුත් මේ යක්කු ප්‍රාණඝාත කරනවා. ඒකට ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා ධර්මයේ කියද්දී අර ප්‍රාණඝාතයේ යෙදෙන යක්කුන්ට තරහක් යනවා. මේ යක්ෂයෝ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරේ වෛර බඳිනවා. බුදුරජාණන් වහන්සේ සොරකමින් වළකින අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දහම් දෙසනකොට හොරකමේ යෙදෙන යක්කුන්ට තරහ යනවා. වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා දහම් දෙසද්දී වැරදි කාම සේවනයේ යෙදෙන යක්කුන්ට තරහ යනවා. බොරු කියන්න එපා, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න එපා කියලා මේ පංචශීලය ගැන සීලය ගැන කරුණු කියද්දී දුස්සීල ජීවිත ගත කරන යක්ෂයන්ට තරහ යනවා. මේ යක්කු දුස්සීල නිසයි කියන බුදුරජාණන් වහන්සේ කෙරේ වෛර බැඳගෙන ඉන්නේ. එතකොට ඕක අද සිද්ධ වෙන්නේ නැද්ද මනුස්ස ලෝකේ? අද ධර්මයේ කියද්දි සීලය ගැන කියද්දි හොරකම් කරන්න එපා කියපුවම හොරුන්ට තරහ යනවා. බොරු කියන්න එපා කියපුවම බොරු කියන මිනිහා තරහ යනවා. බොන්න එපා කියපුවම බේබද්දා වැඩි පිරිසක් තරහ ගන්නෙ. ධර්මයටත් බැනගෙන බුදුරජාණන් වහන්සේටත් ගරහගෙන යනවා. ඒ ස්වභාවයමයි අර අමනුෂ්‍ය අතරත් තිබුණේ. කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හේතුවෙන් මේ තුනුරුවන් කෙරෙහි අපහැදීමෙන් ඉන්න මේ යක්කුන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න පුළුවන් කිව්වා. ඒ යක්ෂයන් හිරිහැර කරනවා කිව්වා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට අපට අදාළද නැද්ද ඔබට? අදාළයි.
සිව්වණක් පිරිසටමයි මේ අමනුෂ්‍යයන්ගේ උදුරු. පැවිද්දන්ට විතරක් නෙමෙයි. උපාසක උපාසිකා මේ අයටත් මේ බලගතු අමනුෂ්‍යෝ හිරිහැර කරනවා. ඇයි හිරිහැර කරන්නේ? මේ යක්කු බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයි. ධර්මයට වෛරයි. සංඝයා කෙරෙහි අපහැදීමෙන් ඉන්නේ දුස්සීලයක්. කොහොමද හානි කරන්නේ? ගච්ඡන්තෝ අනුගච්ඡේය. ඒ අය යනකොට අමනුෂ්‍යයත් එයත් එක්කම එනවා. හිතෝ අනුහිතේ. එයා නතර වෙනකොට අමනුෂ්‍යයත් එයා ළඟම නතර වෙලා එයා ඇසුරු කරගෙන නතර වෙනවා. එයා ඉඳ ගන්නකොට අමනුෂ්‍යයත් එයා අනුව ඉඳ ගන්නවා. එයා නිදා ගන්නකොට එයා ළඟින් ඇවිල්ලා නිදා ගන්නවා. මේ පහළුවක් නැහැනේ. හැබැයි නිදාගෙන ළඟින් තනියට වටේ පස්සෙන් එනව නෙමෙයි. ඇවිල්ලා මොකද කරන්නේ? කරදරි හිරිහැර කරනවා. නොයෙක් ලෙඩ රෝග ඇති කරනවා. ඇඟේ තියෙන ලේ ටික උරා බොනවා. මේ ශරීරයේ තියෙන ආහාර ඕජා උරා බොනවා. ඒ මුල් කරගෙන නොයෙක් ලෙඩ රෝග නොයෙක් විපත් ඇති කරනවා. කරදර ඇති කරනවා. පීඩාවල් ඇති කරනවා. අන්නේ විදියට අමනුෂ්‍යෙක් බලගතු යක්ෂයෙක් මේ සිව්වණක් පිරිස යනකොට පිටිපස්සෙන් එනවනම් ඉඳ ගන්නකොට ඉඳ ගන්නවනම් නිදා ගන්නකොට නිදා ගන්නවනම් හිරිහැර පීඩා කරනවනම් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන තෙරුවන් සරණ ගිය ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස අපි ඉදිරිපත් වෙනවා කිව්වා. කවුද මේ කතාව කිව්වේ? වෛශ්‍රවණ දෙවියෝ. යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියෝ. කියලා කියනවා ස්වාමීනි මේ වගේ අනතුරක් වුණාම අපිව සිහි කරන්න කියන්නේ. එතකොට අපි ඉදිරිපත් වෙනවා. කියලා වෛශ්‍රවණ දෙවියෝ ඉදිරියට ඇවිල්ලා සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරා. විපස්සිස්ස නමත්තෝ චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තෝ මේ විදිහට සත්බුදුවරුන්ට මේ ලෝකේ කල්ප 100ක් ඇතුළත පහළ වුණා බුදුවරු 7 නමක්. විපස්සි, සිකී, වෙස්සබු, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම. මේ සත්බුදුවරුන්ටම වන්දනා කරා. වන්දනා කළ වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි මම තමයි උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ. මා යටතේ දිව්‍ය පුත්තු 91ක් ඉන්නවා කියව මහා බල සම්පන්න අය යක්ෂයන්ව පාලනය කරන්න මගේ පාලනය යටතේ ඉන්නවා දෙවියන් 91 දෙනෙක් දිව්‍ය පුත්තු. මගේ පුත්තු. ඒ අය ඔක්කොටම කියන්නේ ඉන්ද්‍ර කියලා. ඒ වගේම තමයි කියව ගහන්ධර්ව, කුම්භාණ්ඩ, නාග මේ වගේ අනිත් අමනුෂ්‍ය සේනාවල් පාලනය කරන්න ඒ රුද්‍රාක්ෂ්ඨ, විරූඪ, විරූපාක කියන අනිත් දෙවිවරුන්ටත් ඒ වගේම සේනාවල් ඉන්නවා. නමුත් ඒ සතරවරම් දෙවියනොත් ඒ අය යටතේ ඉන්න අනිත් දිව්‍ය පුත්තුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට ගරු කරන අය. ධර්මයට ගරු කරන සංඝයාට ගරු කරන අය. නමුත් ස්වාමිනී ඒ අය යටතේ ඉන්න යම් කිසි අමනුෂ්‍යෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරනවා නම් අපි මොකද කරන්නේ? ඒ අයට දඬුවම් කරනවා. ඒ අයගේ වරප්‍රසාද කපා හරිනවා කිව්වා. මොනවද වරප්‍රසාද? ඒකේ කියන ආටානාටියේ තියෙනවා ඒ යක්කු යක්ෂණියන් අතර ආවහ විවාහ කිවිස ගන්නවා. මේ මනුස්ස ලෝකවල වගේම තියෙනවා. හැබැයි ඒවට ඒ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙවියන්ගේ යක්ෂ සභාවල් වල අවසරය ඕනේ. ඒවට ඉඩ දෙන්නේ නැහැ කිව්වා. මේ සිව්වණක් ශ්‍රාවකයෙකුට කරදර හිරිහැර කරලා තිබුණොත් ඒ ආවහ විවාහ කටයුතු වලට ඉඩ දෙන්නේ නැහැ. ඒවා වළක්වනවා. වෛශ්‍රවණ දෙවියෝ ඒවා තහනම් කරනවා. ඊළඟට යක්ෂ සභාවල් තියෙනවා. ආලක මන්දා කියලා යක්ෂයන්ගේ රාජධානියක් තියෙනවා කියනවා. ඒ රාජධානියට ඇතුල් කරන්නේ නැහැ කියනවා. ඊළඟට විනෝද උයන් තියෙනවා යක්ෂයන්ගේ. ඒ තියෙන විනෝද උයන් රැස්වීම ඒ යක්ෂයන් අතර තියෙන ඒ කටයුතු එකකටවත් ගන්න නැහැ කිව්වා. අපි මේ විදිහට දඬුවම් කරලා වරප්‍රසාද කපා හැරලා ඒ සිව්වණක් ශ්‍රාවකයන්ට හිරිහැර කරන යක්ෂයන්ව තනි කරලා දඬුවම් කරනවා කිව්වා. නමුත් ස්වාමීනි සමහර යක්කු ඉන්නවා කිව්වා අපිටවත් කීකරු නැහැ කිව්වා. දෙවියන්ගේ කීමත් අහන්න නැtei කිව්වා. එතකොට මොකද කරන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒ වෙලාවේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක හරියට මේ වගේ දෙයක් කිව්වා. දැන් මේ රජගහ නුවර සේනිය බිම්බිසාර රජතුමාගේ පාලනයේ තියෙන රජගහ නුවර බිම්බිසාර රජතුමා කොච්චර නීති රීති දාලා පාලනය කරන්න හැදුවත් රජතුමාගේ නීති කඩන මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්නවා. හොරු ඉන්නවා, නොයෙක් වංචා කරන මිනිස්සු ඉන්නවා, රාජනීතියට හොරෙන් හොරකම් කරන වැරදි වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ තියෙන තමයි කිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කොච්චර නීති රීති දැම්මත් සිව්වණක් ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන්න එපා කියලා කොච්චර කිව්වත් ඒවට දඬුවම් කරත් දඬුවමට වැරද්දට බය නැතුවත් වෛරයෙන් කරදර පීඩා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් ශ්‍රාවකයන්ට හිරිහැර කරන යක්ෂයෝ ඉන්නවා කිව්වා. අන්නේ වෙලාවට අපි මොකද කරන්නේ? දෙවියන්ගේ අනට කීකරු නැත්නම්, දෙවියන්ගේ අනට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, තුනුරුවන්ට කීකරු නැත්නම්
ඒ යක්ෂයන්ව පාලනය කරන්න අපි යක්ෂ සේනාධිපතිවරුන්ට බාර දෙනවා කියනවා. ඒ කියන්නේ දේවයන්ගේ නීතියට කීකරු නැත්නම් හොඳින් නැත්නම් නරකින් පාලනය කරනවා වගේ යක්ෂ සෙන්පතියන්ට දෙනවා කියවත් තුනුරුවන් කෙරේ පැහැදිච්ච යක්ෂ සේනාධිපතිවරු ඉන්නවා. මහා බල සම්පන්න යක්ෂ සෙන්පතිවරු ඉන්නවා. ඒ අයට බාර දෙනවා කිව්වා මෙන්න මේ යක්ෂයාව ඇදගෙන ගිනින් දඬුවම් කරලා පුළුවන් තරම් දඬුවම් කරලා වද දීලා මේ යක්ෂයාව අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් ශ්‍රාවකයන්ට කරන හිරිහැර වලින් වළක්වලා ඒ සිවණක් ශ්‍රාවකයන්ට ආරක්ෂාව හදලා දෙන්න කියලා. ඒ වෙලේ කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන්න කියන මේ විදිහට. කියලා හඬ නගා කියන්න කියන මහා හයියෙන් කියලා යක්ෂ සෙන්පතිවරුන්ට කතා කරන්න කියනවා. අයං යක්කෝ ගන්හාති මේ යකා මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති මේ යකා මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති මේ යකා මට පීඩා කරනවා. අයං යක්කෝ විහෙටේති මේ යකා මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකා මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යකා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ යකා මාව අතහැරලා යන්නේ මට වද දෙනවා කියලා කෑ ගහලා කියන්න කියනවා. කාටද කියන්නේ? ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ ප්‍රජාපති චන්දනෝ කාමසෙට්ටෝ නින්නිගණ්ඩු නිගණ්ඩුච මේ විදිහට විස්තර කරගෙන යනවා යක්ෂ සේනාධිපතිවරුන්ගේ නම්. ඒ යක්ෂ සෙන්පතිවරුන්ගේ නම් කිය අඬ ගහන්න කියනවා. ඉන්ද්‍ර සෝම වරුණ භාරද්වාජ නින්නිගණ්ඩු නිගණ්ඩු මේ විදිහට ඒ යක්ෂ සෙන්පතිවරුන්ගේ නම් කියලා හඬ නගා කියලා කතා කරලා කියන්න කියනවා. මේ යකෙක් මට කරදර කරනවා, මට ආවේශ වෙනවා, මට පීඩා කරනවා, බලවත්ව පීඩා කරනවා, මට හිංසා කරනවා, බලවත්ව හිංසා කරනවා, මාව අතහැරලා යන්න නැතුව මට වද දෙනවා, මාව බේරලා දෙන්න කියලා හඬ නගා කියන්න කියනවා යක්ෂ සෙන්පතිවරුන්ට. එතකොට යක්ෂ සේනාධිපතිවරු ඇවිල්ලා මේ යක්ෂයා වැදගෙන ගෙනහිල්ලා දඬුවම් කරනවා කියනවා. යගදා වලින් ගහනවා කියන රත් වෙච්ච තැටි පාත්‍ර වගේ ඒවා රත් කරලා ඔළුවේ දාලා නමනවා කියනවා. දාලා පුච්චලා දඬුවම් දීලා උල් කටු වලින් ගහලා යක්කු අතර තියෙන ආයුධ වලින් පහර දීලා අර තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන අමනුෂ්‍යයන්ට දඬුවම් දීලම පාලනය කරලා අයින් කරනවා කියනවා. එතකොට හොඳින් නැත්නම් නරකින් හරි ඒ යක්ෂයන්ව দমনය කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව සහතික කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණේ කියලා යන්නයි කිව්වා අපි ආවේ. කියලා වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට කියලා කියනවා ස්වාමීනි අපිට තව ගොඩාක් කටයුතු තියෙනවා. අපි මේ සිව් දිසාවල් වල ආරක්ෂාවල් පිහිටවල ආවේ. මේ දිසාවල් බලා ගන්න තියෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නට පස්සේ මේ යක්ෂ සේනාවන් මේ නාග කුම්භාණ්ඩ ගහන්දරු කියන අමනුෂ්‍ය සේනාවන් කැටුව සතරවරන් දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වෙලා ඒ අයගේ ප්‍රදේශවලට ගියා. ඉතින් පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා මේ සිදුවීම මේ විදිහටම කියලා දුන්නා. මහණෙනි ඊයේ රාත්‍රී මේ වගේ සිදුවීමක් වුණා. මේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරු කියන මේ සිව් සේනාවන් අරගෙන මේ ලෝකයේ සිව් දිසාවල් පාලනය කරන දෙවිවරු 4 දෙනා පැමිණියා. පැමිණලා මේ විදිහට කියලා දුන්නා කියලා අර කතාව ඒ විදිහටම කිව්වා. එතකොට මේක තමයි ආටානාටි සූත්‍රයේ සඳහන් වෙන සිදුවීම. එතකොට මේකේ තියෙන කාරණේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් යම්කිසි පීඩාවක් හිරිහැරයක් ඇති වුණොත් ඒ අය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ කවුද? සතරවරම් දිවුරු මුලින් ඒ වගකීම බාර ගන්නවා. බාරගෙන අර යක්ෂයන්ට අවවාද කරලා ඒ අයට ගේ වරප්‍රසාද කපා හැරලා නීති රීති දාලා පාලනය කරන්න හදනවා. ඒවට කීකරු නැත්නම් දඬුවම් දෙනවා. යක්ෂ සේනාධිපතිවරු ධම්මලා දඬුවම් දීලා ආරක්ෂා කරනවා. හැබැයි මේ ආරක්ෂාව ලැබෙන්නේ සිවණක් ශ්‍රාවකයන්ට විතරයි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි කෙනෙකුට අමනුෂ්‍යයෙක්ගෙන් කරදරයක් පීඩාවක් හිරිහැරයක් තියෙනවා නම් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? තෙරුවන් සරණ යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. ධර්මයේ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. පන්සිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් ශ්‍රාවකයන්ට අයිති කෙනෙක් වෙන්න ඕනේ.
අන්න ඒ කණ්ඩායම් හතරට අයිති නම් විතරයි සතරවරම් දෙවියන් ඉදිරිපත් වෙලා ආරක්ෂා කරන්නේ. එහෙම නැත්නම් සීලයක් නැත්නම් ධර්මයක් නැත්නම් තුනුරුවන් නැත්නම් එයාව රකින්න දෙවියන් එන්නේ නැහැ. ධර්මයක් නැති අය ආරක්ෂා කරන්න දෙවියන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය අර අමනුෂ්‍යයොත් එක්කම ජීවත් වෙලා අමනුෂ්‍යයොත් එක්කම මැරිලා අමනුෂ්‍ය අතරට යන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න. අපේ ජීවිතයේ තුල අපි මේ ජීවත් වෙන්නේ අපිට මේ බාහිරින් පේන මේ ලස්සන ලෝකයක් යාන වාහන තියෙන ගොඩ නැගිලි තියෙන මේ චන්ද්‍රිකා අහසට යවන මේ විදිහේ බොහොම සුන්දර ලෝකයක නෙවෙයි. මේ ලෝකයේ තුල අපි නොදන්න අපි නොපෙනෙන විශාල গুপ্ত බලවේග තියෙනවා. ඒ තුලින් විශාල වශයෙන් මිනිස්සු මරණයටපත් වෙනවා. සමහරව අපිට මුණ ගැහෙනවා අවුරුදු ගණන් හොඳ නොවන අංශභාග රෝගීන් ඉන්නවා. මේ හිටි හැටි මේ තරුණ ළමයි හිටි හැටි කට පැත්තකට ගිහිල්ලා ඇඟේ පැත්තක් පන්න නැති වෙලා අංශභාගය. ඉතින් නොඑක් තැන්වල ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා කිසිම වෛද්‍ය ප්‍රතිකාරයකට සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ට සුව කරගන්න බෑ. පස්සේ බලද්දී ඇඟේ ඉන්නවා මේ අංශභාගය හැදිලා අවුරුදු ගාණක් දුක් විඳලා මැරිච්ච තාත්තා. එක්කසී යාච්චි කෙනෙක්. ඇඟට ඇතුල් වෙලා අර දරුවගේ ශරීරයත් අංශභාග රෝගියෙක ලක්ෂණ පහළ වෙලා. අර අමනුෂ්‍යයා අයින් වුණාට පස්සේ සමහරට අර අමනුෂ්‍යයා අයින් වෙනකොටම බලාගෙන ඉන්නේ නැද්දි අවුරුදු ගාණක් බේත් වලින් සුව වෙච්ච නැති කෙනා මේ විනාඩි 5න් 10න් තනියෙන් නැකිట్లా යනවා. එතකොට බලන්න මේ අමනුෂ්‍ය බලවේග වලින් කොයිතරම් මිනිස්සුන්ගේ ශරීර ලෙඩ රෝග ඇති කරනවද? ඒ වගේ සුව වෙච්ච පිළිකා රෝගින් විශාල පිරිසක් මම දන්නවා පෞද්ගලිකව. අමනුෂ්‍ය බලවේග නිසා පිළිකා හැදිලා කියන්නේ ලේ පිළිකාවල් කියලා වෛද්‍යවරු කියන නමුත් බලනකොට ශරීරයේ බලගතු ලේ උරා බොන යක්ෂයෝ යක්ෂණියෝ මේ ශරීරයේ ඇතුළේ ඉඳන් ලේ උරා බොනවා. ඔබට දැනගන්න නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ මීට මේ මාස 3කට විතර කලින් එක්තරා දුවක් ආව මාව හම්බෙන්න අවුරුදු 9යි මේ දරුවට. මේ දරුවගේ ශරීරයේ ඉන්නවා ලියුකේමියා ලේ පිළිකාවකින් මැරිච්ච පුංචි අම්මා. ඇඟේ ඉන්නවා. මේ දරුවගේ කනට ඇහෙන්න කතා කරනවා. කියනවා අද දවල් 11 වෙනකොට මේ මූණෙන් ලේ ගන්නවා කියනවා. හරියට 11 වේගෙන එද්දී ඔබ දැකලා ඇති දාඩිය පිරුණාට පස්සේ කොහොමද මූණ? දාඩිය පිරුණාට පස්සේ සම්පූර්ණ දාඩිය දාලම වගේ රතු පාටට දාඩිය වගේ මූණෙන් මේ ලේ පිරීලා මූණේ දිගට ඇවිල්ලා වැක්කිරෙනවා නිකට දිගේ. ඒ අය ඒ ලේ පුංචි කුප්පි වලට යෝගට් කෝප් වලට එකතු කරලා ගෙනහිල්ලා මේ නවලෝක මේ අපොලෝ වගේ හොස්පිටල් වලට ගිහිල්ලා පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් කියන මේ ලේ නෙමෙයි. ලේ වල තියෙන සාන්ද්‍රණේ නෑ. ඊළඟට මේ දරුවගේ ඊළඟට කනට කරලා කියනවා අද 2 වෙනකොට උඹේ ඇහෙන් ලේ ගන්නවා. කඳුළු වගේ 2 වෙනකොට ඇහෙන් පෙරන්නේ ලේ. වම් කනෙන් ලේ ගන්නවා කියන මේ ළමයට. රෑ 10ට වම් කනෙන් ලේ ගන්නවා. අන්තිමට කන ඇතුලෙන් බින්දු බින්දු ඇවිල්ලා ඒකේ වම් කනෙන් විතරක් පෙරනවා ලේ. අමනුෂ්‍ය ශරීරයේ ඉඳන් කරන දේවල්. කනට ඇහෙන්න මේ ළමයට කියන ඒ ළමයා කියනවා අම්මේ මේ විදිහට කීවා. මට දැන් මේ විදිහට කීවා. හරියට ඒ කියපු දේ වෙලාව වෙනකොටම එනවා. අන්තිමට මේ ගුරුවරු ඉස්කෝලේට ගන්න බෑ කිව්වා මේ ළමයා. ගුරුවරු බය වෙලා අවුරුදු 2ක් ඉස්කෝලේ යෑම නැති වුණා. බලන්න ඇඟේ ඉන්න අමනුෂ්‍ය අයින් වුණා විතරයි ළමයා සනීපයි. කිසිම කාරණයක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අමනුෂ්‍ය බලවේගවලට ගොදුරු වෙච්ච විශාල පිරිසක් සමහරට නොයේ සමහරට කායික රෝග කියලා ප්‍රතිකාර අරගෙන අතුරු ආබාධ වලට ලක් වෙච්ච අය ඉන්න. හොඳට මතක තියාගන්න ඕනේ අපේ ජීවිතයේ තුල අපට ආරක්ෂාව පිණිස පවතින්නේ ධර්මයේ දියුණු කර ගැනීම විතරයි. හොඳට මතක තියාගන්න අපි ධර්මයේ දියුණු කරේ නැත්නම් භාවනාවක් දියුණු කරගත්තේ නැත්නම් සිල් රැක්කේ නැත්නම් අපේ හිතට තියෙන රැකවරණය මොකද්ද? සිහිය. සතර සතිපට්ඨානය කියන්නේ සිහිය දියුණු කරන වැඩපිළිවෙල. භාවනාව දියුණු වෙන්නේ සතිපට්ඨානෙ. සිහිය දියුණු කරේ නැත්නම් මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැති වෙනවා. සිහිය දුර්වල වෙනවා. සමහරට දරුවා අඳුන ගන්න බෑ. කෑවද බීවද මතක නැහැ. ඔබ දැකලා ඇති වයසකයි. සිහිය දුර්වල වෙනකොට අර ඥාති ප්‍රේතයන් අමනුෂ්‍යයන් මොකද කරන්නේ? මෙයාගේ මනස ආක්‍රමණය කරනවා. මෙයා ඉදිරියේ පෙනී ඉන්නවා. මෙයාගේ බෙල්ල මිරිකනවා. අතින් අදිනවා, කකුලෙන් අදිනවා. වරින් යන්න කියලා කරදර කරනවා. ඒ නිසා ඔබ දැකලා ඇති වයසකයි ලෙඩ වෙච්ච අය සිහි කල්පනාව අඩු වෙගෙන යනකොට කෑ ගහනවා. අනේ අපේ මැරිච්ච බාප්පා අඳිනවා, මගේ බෙල්ල මිරිකනවා, මැරිච්ච තාත්තා පේනවා. ඔබ අහලා ඇති ඕන තරම්. අර අමනුෂ්‍ය පෙනී ඉඳලා ඇදගෙන යන්න හදනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ධර්මයේ දියුණු කිරීමෙන්මයි රැකවරණය.
සීලේ දියුණු කිරීමෙන්මයි රැකවරණේ, සතර සතිපට්ඨානෙ වැඩිමෙන්මයි තියෙන රැකවරණේ. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ කොයි මොහොතක කුමන ආකාරයේ මොන විදිහට අපි අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙයිද කියලා. අංගුත්තර නිකායේ තියෙනවා අනාගත බය සූත්‍රය. අනාගතේ බියක් ඇති කරගන්න කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට කල්පනා කරන්න කියන සිගුවණක් ශ්‍රාවකයන්. මගේ ජීවිතයේ කොයි මොහොතේ කුමන ආකාරයෙන් අමනුෂ්‍යයෙක් ගොදුරු කරගනීද දන්නේ. ඊට කලින් මම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරලා සංසාර දුකෙන් නිදහස් වෙනවා කියලා කල්පනා කරන්න කියනවා. ඒ නිසා මේ පින්වතුන් අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ ඊටාම සද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කරා මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ගේ ජීවිතවලට උපකාර වෙලා මේ පින්වත් හැම දිනාටම සද්ධාව ආදී ගුණ ධර්මයන් දියුණු කරගෙන සීලය දියුණු කරගෙන සතර සතිපට්ඨානෙ දියුණු කරගෙන අමනුෂ්‍ය වූදුරකට ලක් නොවි ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා කියන සාදු කියලා හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. 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 ඇති